ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජෙල්ල කොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බස්නාහිර පාසල් හෙට සිට යළි විවෘත වෙයි. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කරයි. විදේශගතව සිට පැමිණෙන පිරිස් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. ජූලි මස පළමු වනදා සිට නව උපැන්න සහතිකයක්. ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන ඇගයීමක් සිදු කිරීමට තීරණය කරයි. COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. යනුව බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙරට බලපෑ කොවිD-19 වසංගත තත්ත්වය හමුවේ 2020 මාර්තු මස 11 වනදායින් දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් විටින් විට එල්ල වූ කොවිD-19 වෛරස් බලපෑම හමුවේ පාසල් වරින්වර විවෘත කිරීමට සහ වසා දැමීමටයි එම බලධාරීන් පියවර ගත්තේ. ඒ අනුව මාස ගණනාවක් වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් අධීර කිහිපයක් යටතේ විවෘත කිරීමට බලධාරීන් තීරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මූලිකත්වය දෙමින්. මේ අනුව හෙට සිට බස්නාහිර පළාතේ පාසල් අධීර කීපයක් යටතේ ආරම්භ වනවා. එහි පළමු අධීර යටතේ 5 වන 11 වන සහ 13 වන ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි යළි විවෘත කරන්නේ එළැඹෙන අප්‍රේල් මස 19 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණය කළ බවයි. සියලු පළාත් අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බවයි එහිදී යෝජනා වී ඇත්තේ. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නැවත පැවැත්වෙන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්ම අවුරුදු එකහමාරක් දෙකක් දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ගිලීලා හිටියේ. ශිෂ්‍යත්ව විභාගයත් අපොස උසස් පෙළ විභාගයත් කල් දැමීම සඳහා විභාග කොමසාරිස්තුමා විසින් ගන්නා ලද තීරණය ඉතාම අගය කරනවා. ඒ තීරණය දරුවන්ගේ පැත්තෙන් ඉතාම වටිනා තීරණයක්. මොකද විදුහල්පතිවරු වශයෙන් අපි දන්නවා මේ විභාගයට පෙනී සිටින්න දින්න දරුවන්ට ක්‍රමානුකූල අධ්‍යාපන වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරගන්න හරියට හමු වුණේ නැහැ. ඒ නිසා අපිට මේ විභාගයේ කල් දැමීම නිසා මේ දරුවන්ගේ ඒ අතපසු වුණු සියලු විෂය කරුණු ටික ඒකරාශී කරගෙන ඔවුන් නිසි මගට යොමු කළා ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන නියාමනය කරන්න කාලය අවශ්‍යයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතින් 142 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 87742ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 314ක්. මේ අතර කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ අවස්ථා කිහිපයක් මෙරටින් වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ එන්නත ලබා ගැනීමෙන් පසුව ඇතිවන සංකූලතා පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සිය අවධානය යොමු කළ යුතු බවයි. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ගේ සංගමය ප්‍රකාශ කළේ රුධිරය කැටගැසීම කොවිඩ් රෝගයට ආවේනික ලක්ෂණයක් බැවින් එය කොවිඩ් එන්නත නිසා සිදු වූවක් ලෙස විද්‍යාත්මකව විග්‍රහ කළ නොහැකි බවයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටිගැසීමක් සිදුවන බවට සාක්ෂි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර තිබුණා. මේ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආශ්‍රිතයින් 278ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආශ්‍රිතයින් 3 දෙනෙක් ඊයේ හඳුනාගත් ආශ්‍රිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන් මේ අතරට විදේශයන්හි සිට පැමිණි 33 දෙනෙකුද ඇතුළත්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූයේ එක් කොවිඩ් ආසාදිත මරණයක් පමණයි. කොවිඩ් ආසාදිතව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ 48 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 526ක් ලෙසයි. මේ අතර නෝබුඩ් ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ අතර මොරවක නගරය ආශ්‍රිතව සිදු කළ අහඹු PCR පරීක්ෂණ 295ක් අතරින් කොවිඩ් ආසාදිතයින් 51ක් හඳුනාගෙන තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවක් හා නගරයේ වෙළඳසැල් කිහිපයක් ආශ්‍රිතවයි මෙලෙස ආසාදිතයින් තහවුරු වී ඇත්තේ. එමෙන්ම ත්‍රිකුණාමලයේ නගරයේ රන්නාභරණ වෙළඳසැල් සේවකයින් 14 දෙනෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ත්‍රිකුණාමලයේ නගරයේ වෙළඳසැල් 7ක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2568ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 84648ක් ලෙසයි. විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සතිය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. විශේෂයෙන් කොවිඩ් මර්ධනයෙන් නැත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. එමෙන්ම නිරෝධායන කාල සීමාව පිළිබඳව සහ රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම නව මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙරට සිට කෙටිකාලීනව විදෙස්ගත වන පුද්ගලයන් යළි මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති අතර විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර සහ වෙළඳාම් කටයුතු සඳහා කෙටිකාලීනව විදේශගත වන පුද්ගලයන් අනුගමනය කළ යුතු ක්‍රමවේද එහි ඇතුළත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. විදෙස් සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමේදී PCR පරීක්ෂණය මගින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධව මෙම නව මාර්ගෝපදේශ මාලාව මගින් හඳුන්වා දී තිබෙනවා. බස් කර්මාන්තයේ නියුතු තම සේවකයන්ට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු නොකරන්නේ නම් බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ සති 2ක් තුළ එම එන්නත ලබා දිය යුතු බවයි. දැන්ට ලංකාවේ පුරාම ධාවනය වෙන්නේ බස් අත 50 64 ප්‍රමාණයක් තමයි ලංකාව පුරාම බස් අත ධාවනය සිදු වෙන්නේ. ඒ කියන්නේ බස් අත 20000කින් තාම බස් අත 10,000 12,000ක ආසන ප්‍රමාණයක් බස් අත 8,000ක් තාම ගෙදර ගෙවල් වල මිනිස්සුන්. දැන් බස් අත ධාවනය කරන්න හැකියාව නැහැ. සේවකයන්ට කොවිඩ් එන්නත තාම ගැහුවේ නැහැ. ඉතින් මේක අපි කොවිඩ් එන්නත දෙන්න කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට ලිඛිතව දැනුම් දීලා දැන් සති 3ක් වෙනවා. සේවක මහතුන්ට කොවිඩ් එන්නත ලබා දෙන්න කියලා. එතකොට මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමාව දුරකථනයෙන් මම දැනුම් දුන්නා ඉක්මනටම කොවිඩ් එන්නත අපේ සේවක මහතුන් ලබා දෙන්න. මොකද ඔවුන් තමයි සේවක මහතුන් තමයි අපේ යන මගින් එක ළඟින් ළඟ ගැටීම් ඇති කරගෙන ඒ අවශ්‍ය ළඟින් ඉන්නේ. ඒ නිසා ඒ අයට අත්‍යවශ්‍යයි. නමුත් ඒක මගහැරලා තියෙනවා. කොවිඩ් එන්නත ලබා දීම මගහැරලා තියෙනවා. බස් අත සේවා වලින් රාජකාරී වලින් ඉවත් වෙනවා කියලා මට සේවක මහතුන් දැනුම් දීලා තියෙනවා කොවිඩ් එන්නත ලබා නොදුන්නොත්. ඉතින් ඒකේ ඒ බරපතල ප්‍රශ්නය වෙන්නේ මේ රටේ ජනතාවට. අපි පුළුවන් තරම් කියනවා නෑ මමත් සේවක මහතුන් කියනවා අද ගන්නවා හෙට ගන්නවා කියලා. මේක කොවිඩ් එන්නත අපේ සේවකීන්ට ගැසීම බාලගිරි දෝෂයක් වෙලා තියෙනවා. මේක අපිට දැනුම් දෙනවා අද ගන්නවා හෙට ගන්නවා කියලා. නමුත් ඒක ලබා දෙන්න කටයුතු කරන්නේ ඉතාමත් බරපතල අර්බුදයක් අපේ මේ කර්මාන්තය. මොකද සේවක මහතුන් වැටෙන්නේ නැහැ බස් දුවන්න. සේවක මහතුන් ගෙවල් වලින් එන්න දෙන්නේ නැහැ. මොකද බයයි. සේවක මහතුන්ගේ ගෙවල් වලින්. මොකද ගම් වල ඉන්න සේවක මහතු තමයි ඇවිල්ලා මේ බස් අත ධාවන කරන්නේ. ඒ බස් අත ධාවනයේ නොවීමට එක හේතුවක් තමයි මේ එන්නත ලබා නොදීම. බරපතල ප්‍රශ්නයක් ඒක. අපි තව සති 2ක කාලයක් බලාගෙන ඉන්නම අනිවාර්යයෙන්ම ඇතැම් සති 2ක් ඇතුළත මේ කොවිඩ් එන්නත ක්‍රියාත්මක කරන්න අපේ සේවක මහතුන් ගැව්වේ නැත්නම් අපි සති 2කට පස්සේ අනිවාර්යයෙන්ම බස් ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා. මොකද විශේෂයෙන්ම අපි සේවක මහතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. අලිමිනිස් ගැටුම් හේතුවෙන් තවත් කෙනෙක් ඊයේ මියගොස් තිබුණේ විදුලි සැරවැදීමෙන්. මීට පෙරද එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතෙන් සමුගත් රේවත හස්තියා මිය යෑමෙන් දින 5ක් යන්නටත් මත්වෙනුයි මෙම සිදුවීම අපට වාර්තා වුණේ.
අලිමිනිස් ගැටුම් උග්‍ර ලෙස ඉහළ යද්දී අහිමි වන ජීවිතවල පහළ යාමක් දක්නට නොලැබෙන්නේ දිනෙන් දින වාර්තා වන ජීවිත සමුගැනීම් නිසා. ඉකුත් 9 වනදා කලාවැව උද්‍යානයේ රේවත නම් හස්තියෙකු විදුලි සැරවැදීමෙන් මිය යද්දී එයට දින 5ක් යන්නටත් මත්තෙන් එවැනිම අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණේ ඉපලෝගම ප්‍රදේශයෙන්. කඩියන් ගල්ලේ සිට හල්මිල්ල වැව දක්වා ඉදිකර ඇති විදුලි බැටේ පැතලීමෙනුයි මෙලෙස කෙනරක් මිය ගොස් තිබුණේ. වයස අවුරුදු 18ත් 20ත් පමණ වෙතැයි හඳුනාගත් ජීවිතක්ෂයට පත් කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වුණා. මියගිය කෙනරගේ ගෙල හා හොඬවැල ආශ්‍රිතව විදුලි කම්බි ගැටී ඇති සලකුණු කිහිපයක්ද දැක ගැනීමට හැකි වූ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. මියගිය කෙනර වෙනුවෙන් ගම්වාසීන් එක්ව ආගමික වතාවත් සිදු කළ අතර අනතුරුව කෙනරගේ දේහය මිහිදන් කරනු ලැබුවා. මේ පින්නතුල්ලා කරගත්තු මේ සියලු කුසලානිසංස බලයෙන් ඒ හස්ති රාජයාට කොයිම මොහොතකවත් අකල් මරණයක් ඇති නොවි ජීවත් වීම සඳහා මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි අවසාන වශයෙන් ආශංස කරනවා. නිර්දෝෂී භාවය කුමන දෙසට දෝලණය වුවද අවසන හිමිවන්නේ ජීවිත සමුගැනීම් වීම කනගාටුවට කරුණක්. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. එළඹෙන ජූලි මාස පළවනදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උපැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රෙජිස්ටර් ජෙනරාල් WMMB වීරසේකර මහතා සඳහන් කළේ මේ අනුව පුද්ගලයෙකුගේ උපතේ සිට විපත දක්වා සියලු දත්ත පරිගණකගත කරන බවයි. විශේෂ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ යටතේ දැනට පවතින උපැන්න සහතිකයද යාවත්කාලින කර නව ජාතික උපැන්න සහතිකයක් ලබා දෙන බවයි රෙජිස්ටර් ජෙනරල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන විමර්ශන වැඩසටහනේ පළමු අදියර හෙට ආරම්භ වීමට නියමිතයි. එම විමර්ශන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අදාළ රාජ්‍ය ආයතනයෙහි වැරදි අවම කර ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්. ලබන 19 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 11ක් ඍජු පරීක්ෂාවට ලක් කරන අතර ග්‍රාම නිලධාරී කාර්යාල අහමු පරීක්ෂාවට ලක්වනු ඇති. එම ආයතන ජනතාවට නිසි පරිදි සේවාවන් සපයන්නේද යන්න සොයා බැලීම මෙහිදී සිදුවනවා. මාදෘවය ඉසෙඩ්ඩී ඇලට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් වැටී සිටි අලියෙකු පැය 8ක මෙහෙයුමකින් පසු නැවත අලුත්වය රක්ෂිතයට පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. වෙහෙරගල සහකාර අඩවි ආරක්ෂක ආර් ශාන්ත මහතා සඳහන් කළේ එලෙස ගොඩගත් අලියාට වයස අවුරුදු 25ක් වන අතර ජලයේ සොයා යාමේදී අලියා එම ඇලට වැටී ඇති බවයි. එනවා වනාලියා ගොඩට ගැනීම සඳහා මාදුරුවේ සහ වෙහෙරගල වනජීවී නිලධාරීන් පැය 8ක මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහා ගම්වාසීන්ගේ සහයෝගයද ලැබී තිබුණා. ලොව වෙනස් කළ විද්‍යාඥයන් යටතේ අද අප ඔබට ගෙන එන්නේ නූතන භෞතික විද්‍යාවේ මව ගැනයි. විකිරණශීලීතාවය පිළිබඳ වැදගත් කරුණු රසක්ම ඇය විසින් අනාවරණය කරගනු ලබනවා. මරියා ස්කොඩල්ස්කා කියුරි හෙවත් මාරි කියුරි උපත ලබන්නේ 1867 වසරේ නොවැම්බර් මාස 7 වනදායි. පෝලන්තයේ හැදී වැඩුණු ඇය පසු කාලයකදී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තා. භෞතික විද්‍යාඥවරයක් මෙන්ම රසායන විද්‍යාඥවරයක් වූ ඇය විකිරණශීලීතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළායෙක්. නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත් මාරි කියුරි වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ලෙසද ඉතිහාසගත වනවා. පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරියද ඇයයි. දරුවන් 5 දෙනෙකුගෙන් මාරි කියුරි ලාබාලම දරුවායි. ඇය කුඩා කාලයේදීම ඇගේ සොහොයුරිය වූ සොෆියා මිය ගිය අතර වසර 2කට පසු ඇගේ මව මරණයට පත් වුණා. කුඩා කල සිටම මාරි කියුරිට ඉතා හොඳ මතකයක් තිබුණ අතර වැඩ කිරීමට දැඩි ආශාවක්ද පැවතුණා. පැරිස් විශ්වවිද්‍යාලයේදී මාරි කියුරි ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවට නැඹුරු වුණා.
ඇය පියරි කියුරි සමඟ විවාහ ගිවිසගන්න අතර ඔහුද භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳ පාසල් ගුරුවරයෙක්. ක්‍රමයෙන් විකිරණශීලී ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය ආරම්භ කළ ඇය විශේෂයෙන්ම යුරේනියම් ලබාගන්නා ලෝහය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළා. 1898 ජූලි මාසයේදී මාරි සහ පියරි කියුරි එකතුව පොලෝනියම් නමින් ඔවුන් හඳුනා ගන්නා ලද මූලද්‍රව්‍යයක් පිළිබඳ ලිපියක් සකස් කළා. 1898 දෙසැම්බර් 26 වනදා දෙවන මූලද්‍රව්‍යයක පිහිටීම පිළිබඳ ඇය දැනුම් දුන් අතර එම මූලද්‍රව්‍ය පවතින විකිරණශීලීතාවය නිසා එය රේඩියම් ලෙස නම් කිරීම සිදු වුණා. රේඩියම් යන වචනය ඇය වචන දෙකක් එක්කොට සකස් කරන ලද්දක්. 1903 වර්ෂයේදී විද්‍යාව පිළිබඳ රාජකීය ස්වීඩන් ආයතනයෙන් පියරි කියුරි, මාරි කියුරි සහ හෙන්රි බෙකරල් යන අයට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා දෙන ලද්දේ මහාචාර්ය හෙන්රි බෙකරල් විසින් හඳුන්වා දෙන ලද විකිරණශීලීතාවය නැමැති සංකල්පය මත සිදු කරන ලද සමූහ පරීක්ෂණවලට පිළිගැනීමක් ලබා දීමේ අරමුණින් නොබෙල් ත්‍යාගයක් ලබාගත් ලොව ප්‍රථම කාන්තාව මාරි කියුරි. 1911දී ඇය රසායන විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය දිනාගත්තේ රේඩියම් වෙන් කිරීම මගින් රේඩියම් සහ පොලෝනියම් නැමැති මූලද්‍රව්‍ය දෙක හඳුන්වා දීම සහ මෙම මූලද්‍රව්‍ය දෙකේ ස්වභාවය සහ සංයුතිය පිළිබඳ අධ්‍යයනය කිරීම මගින් රසායන විද්‍යාවේ දියුණුවට සිදු කරන ලද සේවය ඇගීමක් ලෙසයි. 1934දී සැලෙන්ෂස් සැවෝහි මාරි කියුරිගේ මරණය සිදුවනේ රුධිර සෛලවල ඇති වූ ඌනතාවයක් හේතුවෙන්. මෙය ඇත්ත වශයෙන්ම සිදුවනේ විකිරණශීලීතාවයට බොහෝ වේලාවක් නිරාවරණය වීමෙන් බවයි පසු අනාවරණය වුණේ. විකිරණශීලී ද්‍රව්‍යවලින් සිදුවන හානිය එකල සොයාගෙන නොතිබුණු නිසාවෙන් මේ පිළිබඳ අවබෝධයක් එකල නොතිබෙන්නට ඇති. කියුරි ඇය ගවේෂණය කළ පළමු වන නව රසායනික මූලද්‍රව්‍ය පොලෝනියම් ලෙස නම් කරන්නේ තමා උපන් රට වෙනුවෙන්. ඒ තරමටම ඇය දේශප්‍රේමිත්වයෙන් යුක්ත වුණා. ප්‍රංශයේ ජාතික වස්තුන් ලෙස සැලකෙන කියුරි පරිහරණය කළ දෑවලින් අද වන විටත් විකිරණ නිකුත්වන අතර එම විකිරණශීලීත්වය තව අවුරුදු 1500ක පමණ කාලයක් පවතිනු ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. 1934 ජූලි 4 වනදා මෙලොවින් සමුගන්නා මාරි කියුරි විකිරණශීලීතාවය මගින් ලෝකයට විනිවිද යන ලෙසින් පෙන්වා දුන් කරුණු අදටද වැදගත් වනවා. අවධානය විදෙස් පුවත් වෙත. ඇස්ට්‍රසනකා කොවිඩ් වෛරස් එන්නතෙහි අතුරු විපාක පිළිබඳ ඉදිරි සතියේ ඇගීමක් සිදු කරන බව ඉන්දියාව පවසනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් වෛරස් එන්නත ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනයේද නිෂ්පාදනය කරනු ලැබීම හේතුවෙන් මෙලෙස ඇගීමක් සිදු කරන බවයි ඉන්දිය රජය පෙන්වා දෙන්නේ. ඉන්නත ලබාදුන් පුද්ගලයින්ටද රුධිර කැටිති ඇතිවිය හැකි බවට සැකයක් මතුවීම හේතුවෙන් ඩෙන්මාර්කය, නෝර්වේ සහ අයිස්ලන්තය ආදී යුරෝපා රටවල් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් එවැනි අතුරු විපාක සිදුවන්නේ යැයි සාක්ෂි නොමැති බවයි. ඇස්ට්‍රාසෙනිකා සමාගමද එන්නතෙහි ආරක්ෂාකාරී බව පිළිබඳ විශ්වාසය තහවුරු කර තිබෙනවා. ඉන්දියාවේ COVID-19 වැළැක්වීමේ ජාතික කාර්යසාධක බලකායේ වෛද්‍ය එන්.කේ. අරෝරා ප්‍රකාශ කළේ සිදු කිරීමට නියමිත ඇගයීමේදී සැලකිය යුතු කිසියම් කරුණක් වේ නම් ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 24882ක් වාර්තා වී ඇති අතර එය දින 83කට පසු වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවයි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,13,00,000 ඉක්මවා තිබෙනවා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 140ත් සමගින් රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1,58,446ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර, කේරළ, පංජාබ්, කර්ණාටක, ගුජරාට් සහ තමිල්නාඩු ප්‍රාන්තවලින්. මේ අතර COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු මිය යාමේ සිද්ධියක් පසුගියදා ජෝදානින් වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර එරට සෞඛ්‍ය අමාත්‍යවරයා දූරෙන් ඉල්ලා සිටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රට රජය පවසන්නේ සිද්ධිය සම්බන්ධ සදාචාරාත්මක වගකීම Taman බාරගන්නා බවයි. ජෝදානයේ අම්මානුවර රජයේ රෝහලක හදිසි ප්‍රතිකාර මෘත හා කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු කිහිපයකිනුයි මෙම ඔක්සිජන් හිඟය වාර්තා වී ඇත්තේ. රෝගීන් පිරිස මිය යාම ගැන කෝපයට පත් ඔවුන්ගේ ඥාතීන් දැඩි කලහකාරී ලෙස හැසිරී තිබූ අතර පිරිස පාලනයට පොලිසිය යෙදවීමටත් සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ආරක්ෂකාංශය එල්ල කර වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට මියන්මාරයේ උද්ඝෝෂකයින් 70ක් පමණ මිය ගොස් ඇති අතර විශාල පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි 1 වනදා දින සිට මියන්මාරයේ රාජ්‍ය පාලනය හමුදාව විසින් අත්පත් කරගත් අතර ඊට විරෝධය පළ කරමින් ජනතාව තවදුරටත් උද්ඝෝෂණවල නිරත වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මාර්තු 15 වනිදා මෙරට පළමු ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 1802 වසරේ මාර්තු මස 15 වන දිනයි. මෙරට තුළ ස්වභාෂාවෙන් විදුලි පණිවුඩ යැවීම ආරම්භ වී ඇත්තේ 1956 වසරේ මාර්තු මස 15 වන දිනයි. පාරිභෝගික අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීමට පාරිභෝගිකයට හැකිවන පරිදි පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා නම් කරන ලද අන්තර්ජාතික පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්තු මස 15 වන දින එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6යි දිහට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.